prepare to worship the Lord, you will not feel His presence. You will not be able to worship the Lord. It will take you time. Amen. Let us start by worshiping the Lord in Nepali.
We are studying the book of Joshua, අපි යෝසුවාගේ පොත ඉගෙන ගනිමින් සිටිනවා. and we are learning how to walk in victory. අපි ඉගෙන ගනිමින් සිටිනවා අපි කොහොමද ජයග්‍රහණී ජීවිතයක් ඇතුව අපි ඉදිරියට යන්නේ කියලා අපේ ජීවිත ගමනේ. After wandering in the desert for 40 years, ඔවුන් අවුරුදු 40ක් කාන්තාරේ වනාන්තරේ ගමන් කරමින් සිටියා. the children of Israel went back and they were just outside the promised land. ඊශ්‍රායල් සෙනග ඔවුන් ඉදිරියට ගිහිල්ලා ඔවුන් දැන් පොරොන්දු දේශයට යන්න පෙර ඒ ජෝර්දානයේ මෙතරව සිටිනවා. Or the land of Canaan. ඒ කානාන් දේශයට ළඟින් සිටිනවා. And in order to get into the promised land, they had a big obstacle in front of them. උන්ගේ පොරොන්දු දේශයට ඇතුල් වෙන්න බැරුව උන්ට මේ මැද උන්ට ලොකු බාධාවක් තිබෙනවා. And that was the river Jordan that was overflowing at that time. ඒ කාලේ වෙද්දී එක තමයි උන්ට තිබිච්ච ඒ අමාරු දේ තමයි ඒ ජෝර්දාන් ගඟ වතුරෙන් පිරි පිටාන්තරයට වතුර ගලමින් තිබුණා. And the width of the river was about 1,000 meters, 1 kilometer. හරියට කිලෝමීටරයක වැඩි ප්‍රමාණයක් ඒ ජෝර්දාන් ගඟ පළල්ව වතුර ගලමින් තිබුණා. There was no way to cross this river. උන්ට මාර්ගයක් නැහැ ඒ ගඟ පසු කරගෙන එකකින් යන්න. And they needed supernatural help from God. උන්ට අවශ්‍ය වුණා ස්ථානයේදී ඒ සුපිරි බලය පැමිණෙන්නේ දෙවියන් වහන්සේගේ බලය උන්ට අවශ්‍ය වෙලා තිබුණා. And God told them, I'm going to bring you through in a powerful way. නමුත් දෙවියන් වහන්සේ උන්ට පොරොන්දු වෙලා තිබ්බා මම නුඹලාව මේ බාධාව මැද්දෙන් එළියට අරන් එනවා ඊට බලවත් හස්තයක් කරුණු කොටගෙන. But what it was required from the children of Israel was to trust God. නමුත් ඒ ඊශ්‍රායල් සෙනග දෙවියන් වහන්සේ විශ්වාස කරමින් උන්වහන්සේ කෙරේ බලාපොරොත්තු වෙමින් සිටියා. So the key is to trust God when we see obstacles in our way. ඒක නිසා අපේ ජීවිතවලත් යතුරු තමයි අපේ අමාරු කාලවල පැමිණෙන විට අපේ ජීවිතේ උන්වහන්සේ කෙරේ සියලු විශ්වාසයෙන් තබන එක. And God said, let the priests carry the ark of the covenant. දෙවියන් වහන්සේ කියනවා පූජකයෝ දෙවියන් වහන්සේගේ කිවිසුම් පෙට්ටිය රැගෙන. The ark of the covenant was a big box that had the 10 commandments in and some other things. ඒ කිවිසුම් පෙට්ටිය දෙවියන් වහන්සේගේ 50 තිබෙනවා. ඒ වගේම තවත් දේවල් ඒ පෙට්ටිය තුල තිබ්බ දෙවියන් වහන්සේගේ පෙට්ටිය තුල. And the Ark of the Covenant, it was a symbol in the Old Testament of the presence of God. ඒ වගේම මේ කිවිසුම් පෙට්ටිය තිබුණා ඒක හරියට දෙවියන් වහන්සේගේ අභිමුඛයේ තිබෙනවා වගේ දෙවියන් වහන්සේගේ අභිමුඛයේ වෙනුවට ඒ කිවිසුම් පෙට්ටිය ඔවුන් සමග තිබුණා. Today we don't need the Ark of the Covenant. අද දවසේ අපිට ඒ කිවිසුම් පෙට්ටිය අවශ්‍ය නැහැ. Because we have the Holy Spirit. මාක්නිසා අද දවසේ අපිට ශුද්ධාත්මයන් වහන්සේ ලැබිලා තිබෙනවා. And the Holy Spirit is the presence of God. ඒක තමයි දෙවියන් වහන්සේගේ ශුද්ධාත්මය තමයි දෙවියන් වහන්සේගේ අභිමුඛය අද දවසේ අප සමග තිබෙන. So going back to the Old Testament, අපි යමු ආපසු පාත්‍ර කිවිසුමට. God said, let the priests take the Ark of the Covenant. දෙවියන් වහන්සේ පවසනවා දැන් කිවිසුම් පෙට්ටිය පූජකයන් විසින් කරේ තබාගෙන and let them step into the water of the river. ඊට පස්සේ දෙවියන් වහන්සේ කියනවා ඒ කිවිසුම් පෙට්ටිය පූජකයෝ කරේ තියාගෙන ඔවුන් ඉස්සලාම ඒ ජලයට පා තබන්න කියලා. And when they step, I am going to part to open the way. දෙවියන් වහන්සේ උන්ට පොරොන්දු වෙලා තිබ්බා ඒ ඔවුන්ගේ ඒ පාද ගඟ මත තිබෙන විට දෙවියන් වහන්සේ ඒ ගඟ දෙබෑ කරන්න යනවා කියලා. And the people will walk on dry grounds to the other side. ඒ දේ කරුණු කොටගෙන ඒ සෙනග ඊශ්‍රායල් සෙනග වියලි භූමිය පිටින් ඒ ගඟ මතුවෙන් යන්න යනවා ඉදිරියට. And truly, when the priests carrying the Ark of the Covenant step their feet in the water stopped flowing. ඒ සත්‍ය වශයෙන් මේ දේ සිද්ධ වුණා. ඒ පූජකයෝ කිවිසුම් පෙට්ටිය රැගෙන ගිහිල්ලා ඒ ගඟේ වතුරට අඩිය තියෙන විට ඒ වතුර නතර වුණා දෙපැත්තෙන්ම. And the Lord opened the way.
ඊට පසුව දෙවියන් වහන්සේ මාර්ගය විවර කරා. for the children of Israel to cross into the promised land. ඊට පසුව ඊශ්‍රායල් සෙනග ඔවුන්ගේ පොරොන්දු දේශයට ඒ තුලින් ගමන් කරා. And this is an example for us how to overcome big obstacles in our lives. මේක අපේ ජීවිතේට ඉතා වැදගත් වෙන්න යනවා, පාඩමක් වෙන්න යනවා. අපේ ජීවිතවලත් ප්‍රශ්න විවිධාකාර දේවල් එන විට අපි කොහොමද ඒවා පසු කරගෙන ඉදිරියට යන්නේ කියලා. We may face difficulties, we may face obstacles, and we want to move forward. අපේ ජීවිතවල ප්‍රශ්න ඒ වගේම අපේ බාධාවල අපේ ජීවිත තුළ අපි ඉදිරියට ගමන් කරන්න ඕන කොයි ආකාරයෙන්ද? We want to have victory, අපිට අවශ්‍ය අපේ ජීවිතේ ජයග්‍රහණය. but we need to trust God, නමුත් අපිට අවශ්‍යයි දෙවියන් වහන්සේ කෙරේ සම්පූර්ණ විශ්වාසය තබන්න. and we must be willing to take steps of faith. ඒක නිසා අපිට අවශ්‍යයි අපි ඇදහිල්ලෙන් පියවරක් අරගෙන ඉදිරියට යන්න. If we are not ready to do these two things, we will not be able to overcome the obstacles and the difficulties. මේ කාරණා දෙක අපේ ජීවිතේ අපි ඉගෙන ගත්තේ නැත්නම් අපිට අමාරුයි අපේ ජීවිතේ විවිධ බාධාවලදී අපිට ඉදිරියට ගමන් කරන්න. We will not have victory in our life. අපේ ජීවිතේ ඒ ආකාරයට කරේ නැත්නම් ජයග්‍රහණය ලබන්න අමාරුයි. So, the children of Israel crossed the river this way. මේ දේ කරුණු කරගෙන මේ ආකාරයෙන් ඊශ්‍රායල් සෙනග ඒ ගඟ පරාජය කරමින් ඒ මැදින් ඔවුන් ඉදිරියට ගියා. And let us open our Bibles in Joshua chapter 4. අපි බලමු යෝසුවා පොතේ 4 වෙනි පරිච්ඡේදය. And I'm going to read verses 1 until 7. දෙවියන්තුමා කියවන්න යනවා යෝසුවා 4:1 සිට 7 දක්වා. Joshua 4, 1 until 7. When the whole nation had finished crossing the Jordan, the Lord said to Joshua, තවද මුළු සෙනග සම්පූර්ණයෙන්ම ජෝර්දානෙන් එතර වූ කාල ස්වාමීන් වහන්සේ යෝසුවාට කතා කොට verse 2, choose 12 men from among the people, one from each tribe. නුඹලා එක එක ගෝත්‍රයන්ගෙන් එක්කෙනෙකු බැගි මිනිසයන් 12 දෙනෙකු තෝරාගෙන Verse 3, and tell them to take up 12 stones from the middle of the Jordan, from right where the priests stood, and to carry them over with you, and put them down at the place where you stay tonight. ඔවුන්ට අනකරමින් නුඹලා මේ ජෝර්දාන් මැද පූජකයන්ගේ පාද ස්ථීරව පිහිටි තැනින් ගල් 12ක් රැගෙන නුඹලා සමග එතරට ගෙන ගොස් ඒවා නුඹලා අතර නවතන් ගන්න ස්ථානයේ තබා පන්ට කියලා යයි කීසේක. Verse 4, so Joshua called together the 12 men he had appointed from the Israelites, one from each tribe. එවිට යෝසුවා එක එක ගෝත්‍රයෙන් එක්කෙනෙකු බැගින් තමා විසින් ඊශ්‍රායල් පුත්‍රයන්ගේ නියම කළ මිනිසුන් 12 දෙනෙක් කැඳවා 5, and said to them, go over before the ark of the Lord your God into the middle of the Jordan. Each of you is to take up a stone on his shoulder according to the number of the tribes of the Israelites. ඔවුන්ට කතා කොට නුඹලාගේ දෙවියන් ස්වාමීන් වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය ඉදිරියේ නුඹලා ජෝර්දාන මැදට ගොස් ඊශ්‍රායල් පුත්‍රයන්ගේ ගෝත්‍ර ගණන ලෙස එකිනෙකා ගලක් බැගින් රැගෙන කරේ තබා ගන්න කලයල්ලා. Verse 6, to serve as a sign among you in the future when your children ask you, what do these stones mean? මෙසේ කරන්නේ ඒවා නුඹලා අතරේ සිහිවීම ලකුණක් වන පිණිස මේ ගල් තිබෙන්නේ කුමකටදයි නුඹලාගේ දරුවන් මතු කාලේ අසන විට. Verse 7, tell them that the flow of the Jordan was cut off before the ark of the covenant of the Lord. When it crossed the Jordan, the waters of the Jordan were cut off. These stones are to be a memorial to the people of Israel forever. නුඹලා ඔවුන්ට කතා කර ස්වාමීන් වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය ඉදිරියේ ජෝර්දාන් ජලය බෙදී ගිය නිසා පෙට්ටිය ජෝර්දානෙන් එතරට එන විට ජෝර්දාන් ජලය බෙදී ගියේය. මේ ගල් ඊශ්‍රායල් පුත්‍රයන්ට සදාකාල සිහිවීමක් මිනිස වන්නේ යයි කියපල්ලා යයි කීවේය. ආමේන්. Amen. God says these stones are to be a memorial to the people of Israel forever. දෙවියන් වහන්සේ කියනවා මේ ගල් ඊශ්‍රායල් සෙනගට සදාකාල ගිවිසුමක් මිනිස වන්නේ යයි මතක් වීමක් මිනිස වන්නේ යයි කීසේක කියලා. The word memorial that is used here in the Hebrew language, it means to remember.
මේක සිහිවීමක් කියන්නේ හේබ්‍රෙව් භාෂාවෙන් කියනවා ඒක මතක තබා ගන්න ලෙස මේ දේ කරන්න කියලා. As humans, we have a weakness of forgetting. අපි මනුස්ස ආකාරයට අපි ගොඩාක් දුර්වලයි අමතක වෙනවා අපේ ජීවිතවල කරපු දේවල්. God knows that many times we forget what He has done for us. දෙවියන් වහන්සේ දන්නවා දෙවියන් වහන්සේ අපේ ජීවිතවල කර බලවත් ක්‍රියා අපිට ගොඩාක් වෙලාවට ඒවා අමතක වෙලා තිබෙනවා කියලා අපේ ජීවිතවල කරපු දේවල්. God knows that many times we forget His answers to our prayers. දෙවියන් වහන්සේ දන්නවා උන්වහන්සේ අපේ යාඥාවලට ගොඩාක් පිළිතුරු දීලා තිබෙනවා ඒවා අමතක වෙනවා කියලා. God knows that many times we forget even the miracles He has done in our lives. දෙවියන් වහන්සේ දන්නවා උන්වහන්සේ අපේ ජීවිතවල කර හාස්කම් පවා අපේ ජීවිතවල කරපුවා අමතක වෙනවා කියලා අපේ ජීවිතවල. That is why before the children of Israel were going to get into the promised land, He told them, මේ නිසා දෙවියන් වහන්සේ පවසන්නේ ඊශ්‍රායල් පුත්‍රයන්ට ඒ පොරොන්දු දේශයට ඇතුල් වෙන විටම මේ දේ කරන්න කියලා. now you will go to the promised land and you will have comforts. දැන් ඕගොල්ලෝ ඊශ්‍රායල් සෙනගේ යන්න යනවා ඒ පොරොන්දු දේශයට ඒ ස්ථානයේ උන්ට සැනසීම ලැබෙන්න යනවා. Let us see what He said in the book of Deuteronomy 6:12. අපි බලමු දෙවියන් වහන්සේ ද්විත කතා 6 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි පදයේ මොකද්ද කියන්නේ කියලා. Deuteronomy 6:12. God says, be careful that you do not forget the Lord who brought you out of Egypt, out of the land of slavery. මිස්ර දේශේ වන වහල්කමේ නුඹලා පිටතට ගෙනාව ස්වාමීන් වහන්සේ සිහි නැති නොකරන්ට බලා ගන්න ඉන්න. God knows that many times we forget, especially when our life is comfortable and easy. දෙවියන් වහන්සේ දන්නවා අපේ ජීවිතවල අපිට සමාදානයේ සැනසීම ලැබෙන විට දෙවියන් වහන්සේ අපේ ජීවිතවල පහුගිය කාලේ කරපු ඒ දේවල් අමතක වෙනවා කියලා උන්වහන්සේ දන්නවා. And because we forget, God wants us to build memorials, reminders. මේ දේවල් අපි අමතක කරන නිසා දෙවියන් වහන්සේට අවශ්‍යයි සිහිවීමක් හැටියට යමක් ගොඩනගන්න. So as to remember Him and to remember what He has done. ඒ දෙවියන් වහන්සේ අපේ ජීවිතවල කරපු දේවල් ඒ වගේ මේ කරපු දේවල් අපේ ජීවිතවල මතකේ තබා ගන්න පිණිස. God uses the reminders to help us to remember His goodness, His faithfulness. දෙවියන් වහන්සේට අවශ්‍යයි අපේ මතකේ තබා ගන්න උන්වහන්සේගේ කරුණාවන්තකම ඒ වගේම උන්වහන්සේ උපකාර කරපු ආකාරය. In the Old Testament, the celebration of the Passover was a memorial, a reminder. හරියට පරණ කිවිසුමේ ඒ පාස්කු මංගල්‍යය ඒක සිහිවීමක් හැටියට ඒක කරනවා පරණ කිවිසුමේ. Do you remember the last plague in Egypt? ඔබට මතකද මිසර දේශයේ අවසානයේ දෙවියන් වහන්සේ පහර දුන්නු ලකුණ ඔබට මතකද පීඩාව? That set the children of Israel free. ඒ දේ කරුණු කොටගෙන දෙවියන් වහන්සේ ඊශ්‍රායල් සෙනග ඒ වහල්කමෙන් එළියට ගෙනාවා. The firstborn of each family that had not put blood of the lamb on their door would be killed. ඒතර පවසනවා ඒ පැටලු පැටියෙක්ගේ ලේ අරගෙන හැම කෙනෙක්ගේම එනන් දොරවල් වලද ඒ හැම පවුලකම වැඩිමල් ඒ කුළුඳුලා මැරෙන්නේ නැතු යන්න ඒ ලේ ගන්න කියනවා. And God says this is the day of the Passover and you must remember it. දෙවියන් වහන්සේ කියන මේක තමයි පාස්කුව සිහිවීම ඒ දේ නුඹලා කරන්න කියනවා. And celebrate it every year. ඒ දේ හැම අවුරුද්දෙම මංගල්‍යයක් හැටියට පවත්වන්න කියනවා. Not to remember the death, මරණය මතක තබා ගන්න නෙමෙයි, but to remember that God's mercy and life was in those that were covered under the blood of the Lamb. එතන දෙවියන් වහන්සේ කියනවා මතක් කරගන්න සිහිවීමක් හැටියට දෙවියන් වහන්සේගේ කරුණාව දෙවියන් වහන්සේගේ ආවරණය දෙවියන් වහන්සේගේ ඒ ලේ කරුණු කොටගෙන මේ මනුස්සයන්ව ආවරණය කරපු හැටි කියලා. You see, God puts reminders because He knows we forget. මක් නිසාද දෙවියන් වහන්සේ බලන්න අපේ ජීවිතවල මතක තබා ගන්න ඒ මතක තැබීම් සිහිවීම අපේ ජීවිතවල තබලා තිබෙනවා. Okay, and now let us see when God gave instructions to the people. අපි බලමු දෙවියන් වහන්සේ කොයි ආකාරයෙන් මේ දේවල් කරන්න කොයි වෙලේද කිව්වේ කියලා ඒ දේවල් ඒ ආකාරයෙන් කරන්න. Let us see verse 1 again, Joshua 4:1. අපි බලමු යෝසුවා 4 වෙනි පරිච්ඡේදයේ 1 වෙනි පදය. When the whole nation had finished crossing the Jordan, the Lord said to Joshua. තවද මුළු සෙනග සම්පූර්ණයෙන්ම ජෝර්දානෙන් එතර වූ කල ස්වාමීන් වහන්සේ යෝසුවාට කතා කොට. So when everybody passed on dry ground from the river,
ඒ සියලු සෙනග ඒ වියලි භූමිය පිට ඒ ගඟ මැදින් වියලි භූමිය පිට ඔක්කොම ඈතර වුණාට පස්සේ God said, take 12 men දෙවියන් වහන්සේ කියනවා මිනිස්සු 12ක් තෝරගන්න. let them go into the middle of the river where the priests are standing carrying the Ark of the Covenant. දෙවියන් වහන්සේ පවසනවා ඒ කිව්සුම් පෙට්ටිය කරේ තබාගෙන සිටිනවා ගඟ මැද්දේ පූජකයන් ඒ මැදට 12 දෙනා වරින්න කියනවා. And let them take a big stone, ඒ ස්ථානයේ ලොකු ගල් ගන්න කියනවා. each one, එකිනෙක කෙනා and then carry the stones back on the side in the promised land and put them in a place there. ඊට පස්සේ දෙවියන් වහන්සේ කියනවා ඒ ගල් 12ක් අරගෙන ඔවුන්ගේ දෙවියන් වහන්සේ පොරොන්දුණු දේශයට එළියට අරගෙන යන්න කියනවා ඒ ගල් 12 ගිහිල්ලා තබන්න කියනවා. Why God wanted people to have this monument, this memorial? ඇයි දෙවියන් වහන්සේට අවශ්‍ය මේ සිහිවීම මිනිසයා තුල මිනිසයන් තුල තබන්න අවශ්‍ය ඇයි දෙවියන් වහන්සේට? What is the purpose of memorials in our lives? මොකක්ද අපේ ජීවිතවල අරමුණ මේ මතක තබා ගැනීම කියන එකේ අරමුණ මොකක්ද අපේ ජීවිතවල? Do we need to keep memorials, reminders? අපේ ජීවිතවලට අවශ්‍යද යම්කිසි මතකයක් තබා ගන්න, සිහිවීමක් තබා ගන්න? Yes, we need because they remind us of what God has done. ඔව් අපි මේ දේවල් මතක තබා ගත යුතුයි, සිහිවීම තිබිය යුතුයි අප තුල මක් නිසාද දෙවියන් වහන්සේ අපේ ජීවිතවල කර මේ බලවත් ක්‍රියාවල්. First, they remind us that we saw the miracle, we saw the answer of prayer. පළවෙනි දේ තමයි අපි මේ දේවල් දැස බලලා අපි දකින්න යන උදාහරණය අපේ යාඥාවලට පිළිතුරු දුන්නා. ඒ හාස්කම් කරපු දේවල් අපි දකින්න යනවා අපේ ජීවිතවල. So God says, put these 12 stones there, so when you walk and you see them, you remember the river stopped flowing and God opened the way. ඒ දෙවියන් වහන්සේ කියන ඒ ගල් ගිහිල්ලා පිටින් තබන්න නුඹලා ඇවිදින විට ඒ ගල් දකින්න විට නුඹලා දකින්න යනවා ඒ ගඟෙන් දෙවියන් වහන්සේ පිටතට නුඹලා ගෙනාවා කියලා නුඹලාගේ මතකයට ඒක සිහිවීමක් වෙන්න යනවා කියලා. So when you see these stones, you will remember what you felt, what you saw, what you heard. ඒක නිසා ඒ ගල් දකින්න විට නුඹලාට දැනෙන්න යනවා නුඹලාට මතක් වෙන්න යනවා නුඹලාට ඇසුනේ මොනවාද නුඹලාගේ ජීවිතවල මොනවාද දෙවියන් වහන්සේ කරේ කියලා. As Christians, we need to build memorials in our lives. ඒක නිසා කිතුණු ජීවිතයක් හැටියට අපේ ජීවිතවලත් අපි සිහිවීමේ ලකුණක් අප තුල තබා ගත යුතුයි ලකුණු. When the Lord does something great in our life, we must build a memorial. ඒක නිසා ස්වාමීන් වහන්සේ අපේ ජීවිතවල බලවත් දේවල් කරන විට අපිට අවශ්‍යයි ඒවා සිහිවීමක් හැටියට මතක තබා ගන්න. And I don't mean that you will take stones to remember. දේවගැතුමා එකේ තේරුම් කරන්නේ නැහැ අපි කීලා ගල් අරගෙන තියා ගන්න ඕන කියලා. No, you can go and speak about it. ඒ නමුත් ඔබට ගිහිල්ලා ඔබේ ජීවිතේ කරපු දේ ඔබට ගිහිල්ලා කතා කරලා කියන්න පුළුවන්. You can give a testimony and share with others what God has done in your life. ඒ වගේම දෙවියන් වහන්සේ ඔබේ ජීවිතවල කරපු ඒ බලවත් ක්‍රියා ඔබට ගිහිල්ලා තව කෙනෙක් එක්ක බෙදා ගන්න පුළුවන්. You can spread the word, I was sick and God healed me. ඔබට පුළුවන් ප්‍රකාශ කරන්න ඔබගේ මුඛයෙන් ගිහිල්ලා මම රෝගීව සිටියා ඒ ස්වාමීන් වහන්සේ ඔබව මාව සුව කරා කියලා. Yeah, this is the kind of memorial today, and we are not speaking about stones today. මේ ආකාරයෙන් තමයි කිතුණු ජීවිතයේ සිහිවීම අපි ප්‍රකාශ කරන්නේ ඒකෙන් දේවගතුමා සඳහන් කරන්නේ ගල් අරගෙන එන්න කියලා. You must be willing to give a testimony. ඔබ ඉදිරියේ තිබිය යුතුයි ප්‍රකාශ කරන්න ඔබේ ජීවිතේ කරපු ඒ සිහිවීම. Say to the people, I want to tell you something that happened to me. ඔබ කියන්න සෙනකට මම ඔබට කියන්න යමක් බලන්න ස්වාමීන් වහන්සේ මට කරපු දේ මම ඔබට යමක් කියන්නම් කියලා ඔබට කියන්න පුළුවන්. I want to tell you what God has done in my life. මට කියන්න පුළුවන් දෙවියන් වහන්සේ මගේ ජීවිතේ මොනතරම් දේවල් කරාද කියලා. So by keep telling the stories, keep telling what happened to you, this is something to remind you of what God has done for you. එනිසා ඔබේ ජීවිතේ ඔබ කරපු දේ ඔබ කියමින් සිටිනවා නම් තව කෙනෙක්ට ඔබ ප්‍රකාශ කරනවා නම් අන් අයට ඔබේ ජීවිතේ කරපු දේ හැමතිස්සෙම මතකයේ ඔබ තුල තිබෙනවා. Amen. And I want you today to think, what memorials, what reminders do you have in your life? ඒක නිසා දේවගැතුමා දවසේ කියනවා දෙවියන් වහන්සේ ඔබේ ජීවිතේ කරපු මොන ක්‍රියාවල්ද අද ඔබගේ සිහිවීමේ ඔබගේ මතකයේ තියෙන්නේ කියලා අසන ඔබගේ. And remember, I'm not speaking about stones, I'm speaking about memories.
මතක තබන්න දෙවගැතුමා ගල් ගැන නෙමෙයි කතා කරන්නේ සිහිවීම මතකය ගැන ඔබේ මානස තුල ඔබේ ජීවිතය තුල තියෙන්නේ මොකද්ද කියලා දෙවගැතුමා ප්‍රකාශ කරන්නේ. What memorials do you have in your life? ඔබට මොන සිහිවීමක්ද අද ඔබ තුල තියෙන්නේ? Maybe you have memories of places. සමහර විට ඔබට මතක ඇති ඔබේ ජීවිතයේ එක ස්ථානවල. There are important places that something happened to you in your life that God did something great. ඔබේ ජීවිතයේ සමහර ස්ථානවල බලවත් දේවල් දෙවියන් වහන්සේ ඔබේ ජීවිතේ කරන්න ඇති ඔබේ ජීවන රටාව ජීවන මාර්ගයේ. For example, if you have found Jesus in Nicosia or in this building, සමහර විට උදාහරණයක් ඇටියට සමහර විට ජේසුස් වහන්සේ ඔබට නිකෝසියාවේදී මුණ ගැහෙන්න ඇති. එහෙම නැත්නම් මේ සභාව තුල මේ ස්ථානයේදී ඔබට ජේසුස් වහන්සේ මුණ ගැහෙන්න ඇති. then this place is a reminder how your life was before finding Jesus and how your life is now. ඊට පස්සේ ඔබට සිහිවීමක් මතක් වීමක් වෙන්න යනවා. ඔබේ ජීවිතේ කොයි ආකාරයෙන්ද තිබේ දැන් කොයි ආකාරයෙන්ද තිබෙන්නේ කියලා ඒ බිල්ඩින් එක තුල මේ තුල සභාව තුල සිටිද්දී. You may have memorials of dates. සමහර විට ඔබට සිහිවීම ඇති දවස් ලකුණු කරගෙන ඇති ඔබේ ජීවිතේ. Do you remember your birthday? ඔබට මතකද ඔබගේ උපන් දිනය? Well, that is something you remember. ඔව් ඒක හරියට ඔබට මතක් වෙන සිහිවීමක්. But not only this, if God has done a miracle in your life, ඒක විතරක් නෙමෙයි දෙවියන් වහන්සේ ස්වාමීන් වහන්සේ ඔබේ ජීවිතේ හාස්කමක් කර තිබෙනවා නම් if the doctor said you were going to die because you got sick, but you prayed and many people prayed and God healed you, හරියට වෛද්‍යවරයා කියනවා මේ රෝගය නිසා ඔබ මැරෙන්න යනවා නමුත් ඔබ යාඥා කරනවා යාඥාව අසල දෙවියන් වහන්සේ ඔබ සුව කර තිබෙනවා. then the date you are healed is something you remember. ඒ ජේසුස් වහන්සේ දෙවියන් වහන්සේ සුව කරපු දවස ඔබ සිහිවීමක් ඇටියට ඒක ලකුණු කරගන්න ඒක මතකේ තබා ගන්න. That God was powerful and God did this to my life. ඔබ කියන්නේ දෙවියන් වහන්සේ ඊට බලවත් දෙවියන් වහන්සේ මගේ ජීවිතේ මේ දේ කරා කියලා. Amen. We have memories of people. ඒ වගේම අපි මිනිස්සු කරේ ඒ මතකයේ සිහිවීම තබාගෙන තිබෙනවා. People that have played an important role in our lives. That they did something important in our lives. ඒ සෙනග ඒ වගේම මිනිස්සු අපේ ජීවිතවල කරපු ඊට වැදගත් දේවල් අපේ ජීවිතවලට කරපු දේවල්. I'm sure there are people that you have like I have who helped me in my spiritual life, who encouraged me in difficult times. හරියට දේවගතුමාගේ ජීවිතේ වගේ ආත්මික ජීවිතේ උපකාර කරා වගේ ඔබේ ජීවිතේ ආත්මික ජීවිතයට ගොඩාක් අය උදව් කරලා ඇති ඔබට ඉදිරියට යන්න. Well, I tell you, it's important. Just sit down and think of these people and thank God for these people. ඒක නිසා ඊට වැදගත් ඔබ එක තැනකට ගිහිල්ලා ඔබේ මනස එක්සිට් කරගෙන ඔබ ඒක ගැන හිතලා ඒ සෙනග ගැන දෙවියන් වහන්සේට ස්තුති කරන එක ඊට වැදගත් දෙයක් වෙන්න යනවා. Also, if the Lord has done a miracle in the life of your child, ඒ වගේම සමහර විට දෙවියන් වහන්සේ හාස්කම් කරලා ඇති ඔබගේ දරුවන්ගේ ජීවිතය තුළ maybe he was seriously sick, dengue fever or something, and in danger, and the Lord healed the child. සමහර විට ඩෙන්ගු උණ රෝග ඒ වගේම විවිධාකාර භයංකාර රෝග වලින් ඔබේ දරුවන්ව දෙවියන් වහන්සේ සුව කරලා ඇති. Then when you see your child, you remember God is good, God is powerful. ඊට පස්සේ දරුවන්ව දකින්න විට ඒ දරුවන්ව දකින්න ඔබට සිහිවීමකට පැමිණෙන්න යනවා දෙවියන් වහන්සේ යහපත් දෙවියන් වහන්සේ බලවත් දෙවියන් වහන්සේ මහත් දේ දරුවගේ ජීවිතේ කරා කියලා ඔබට සිහි වෙන්න යනවා. Amen. A couple of weeks ago, සති කීපයකට පෙර I had an SMS from Pastor Joshua. How many of you remember Pastor Joshua? ඔබට කී දෙනෙක්ට මතකද පාස්ටර් යෝසුවාව මැසේජ් එකක් එවලා තිබෙනවා අපේ දේවගැතුමාට. 6 years ago, his child, Gabriel, was 3 years old. අවුරුදු 6කට පෙර අවුරුදු 3 වයසේ සිටියේදී ගාබ්‍රියල් කියන චූටි දරුවට And he got cancer. Seriously, he was sick with cancer. ඔහුට පිළිකාවක් හැදුනා. ඒ පිළිකාව ඉතා භයංකාර ලෙස ඔහුට පත් වෙලා තිබුණා. And he was in the hospital here in Nicosia. ඔහු මේ නිකෝසියාවේ රෝහලක නතර වෙලා සිටියා. And I was there with Pastor Joshua and his wife when the doctor said 2 times,
දේව ගැජතුමාත් ඔහු ඒ දරුවගේ දෙමාපියොත් එක්ක ඒ රෝහලේ ඉද්දි දේව වෛද්‍යවරු දෙපාරක් පැවසුවා ඔහුට Tonight is the last night of your son. He's going to die. ඒ වෛද්‍යවරු පැවසුවා අද තමයි අන්තිම රාත්‍රිය ඒ දරුවා මිය යනවා කියලා ඒ වෛද්‍යවරු පැවසුවා. But many people were praying, and Pastor Joshua and his wife and all of us, we were trusting God. ඒ ඔහුගේ දෙමාපියෝ ඒ චූටි දරුවගේ දෙමාපියෝද සභාවල්ද අපි ඔක්කොම එකමුතු වෙලා දෙවියන් වහන්සේට යාඥා කරමින් සිටියා. And the Lord healed the child. දෙවියන් වහන්සේ දරුවව සුව කරා. And the child is well today without cancer. අද ඒ දරුවා ජීවත් වෙනවා පිළිකාවක් නැතුව ඒ දරුවා අද දවසේ ජීවත් වෙනවා. Glory to God. And Pastor Joshua sent me a photograph that we took in the hospital the day that the doctor said the child is going to die. පාස්ටර් යෝසුවා අපේ දේවගතුමාට මැසේජ් එකක් එවලා තිබෙනවා. ඒ ෆොටෝස් එවලා තිබෙනවා. ඒ වෛද්‍යවරයා කියන විට ඒ දරුවයි රාත්‍රියේ මිය යනවා කියලා ෆොටෝ එකක් එවලා තිබෙනවා. And sent me a photograph of his son Gabriel today. ඒ වගේම ඒ පින්තූරයක් එවලා තිබෙනවා. අද දවසේ දරුවා ජීවත් වෙන ආකාරයට ෆොටෝ එකක් එවලා තිබෙනවා පින්තූරයක්. And I say, when I saw the child, I thank God, and I'm sure Pastor Joshua and his wife, they are thanking God whenever they see their child, that he gave life to the child. ඒක නිසා දේවගතුමා පැවසුවා ඒ දරුවව දකින්න විට පින්තූරු දකින්න විට දේවගතුමා දෙවියන් වහන්සේට ස්තුතිවන්ත වෙනවා ප්‍රශංසා කරනවා දෙවියන් වහන්සේ බලවත් දේවල් ඒ දරුවට කරපු නිසා. I mean, this little child is a reminder that God is faithful. God does miracles today. ඒ චූටි පුංචි දරුවා අපට සිහිවීමක් හැටියට දෙවියන් වහන්සේ දීලා තිබෙනා දෙවියන් වහන්සේගේ කරුණාව බලය ඒ දරුවා තුලින් ප්‍රකාශ කරනවා. Amen, amen. And I'm sure things in your life which people remind you things that God has done in your life. ඒක නිසා ඔබේ මනස තුල සිහිවීමක් ඔබගේ සිහිවීමක් කරගන්න කොච්චර මිනිස්සු කොච්චර ආකාරයෙන් දෙවියන් වහන්සේ ඔබේ ජීවිතේ කොච්චර බලවත් දේවල් කර තිබෙනවද කියලා. I mean, there are memories of experiences that we have. ඒ වගේම අපේ ජීවිතේ අපි ගත කරපු ජීවිතය තුල අපි අත්දැකීම් දැකලා තිබෙනවා මතකයන් තිබෙනවා අපේ ජීවිතේ. Of God answering prayer. අපේ ජීවිතේ කාලෙදී දෙවියන් වහන්සේ අපිට පිළිතුරු දීපු ආකාරය. Of God providing. ඒ වගේම දෙවියන් වහන්සේ අපිට සපයපු ආකාරය. Glory to God. Our church is operating almost 25 years now. දෙවියන් වහන්සේට මහිමය වේවා. අපේ මේ සභාව දැන් අවුරුදු 25කට වැඩි කාලයක් කරමින් අපි ඉදිරියට යනවා. And God has been always faithful, providing money to pay all our needs. අපි දෙවියන් වහන්සේට ප්‍රශංසා කරනවා ස්තුතිවන්ත වෙනවා දෙවියන් වහන්සේට මක් නිසාද මේ අවුරුදු 25 පුරාවටම දෙවියන් වහන්සේ අපට අවශ්‍ය කරන මුදල්ද මේ කරන සියල්ලටම උන්වහන්සේ සපයා දීලා තිබෙන නිසා අද දවසේ සපයන නිසා Faithful. දෙවියන් වහන්සේ විශ්වාසවන්තව සිටිනවා. And this is a reminder. මේ දේ අපට අද මතකයේ දෙන සිහිවීමකට දෙවියන් වහන්සේ ප්‍රකාශ කරනවා. But also it's a lesson. ඒ වගේම අපිට ඒ තුලින් පාඩමක් ඉගෙන ගන්න පුළුවන්. You cannot learn this lesson in a Bible school. මේ පාඩම අපිට බයිබල් ස්ටඩි කරලා ඒවා කරලා ඉගෙන ගන්න බෑ. You have to live and experience it in order to know that God provides. මේ දේවල් ඔබේ ජීවිතේ ඔබ අත්දකින්න ඕන. ඒ දේවල් කරුණු කොටගෙන ඔබ විසින්ම ඉගෙන ගන්න යනවා දෙවියන් වහන්සේ ඔබට මට සපයන්නා වූ දෙවියන් වහන්සේ කියලා. Amen. Glory to God. දෙවියන් වහන්සේට මහිමය වේවා. And He will do more things. දෙවියන් වහන්සේගේ පොරොන්දු හැටියට දෙවියන් වහන්සේ අපේ ජීවිතවල ඊට වැඩිය බලවත් දේවල් කරනවා. Amen. Also there are things, objects that remind us of something that God has done. ඒ වගේම තවත් පොඩි ක්‍රියාවල් අපේ මනස තුල අපේ ජීවිතවල තිබෙනවා දෙවියන් වහන්සේ අපේ ජීවිතවල කරපු දේවල්. Do you remember David killed this giant Goliath? ඔබට මතකද දාවිදුතුමා ඒ යෝධයෙක්ව සිටි ගොලියුත්ව මැරුවා. You can see the story in 1 Samuel 17. ඔබට බලන්න පුළුවන් 1 සාමුවෙල් 17 වෙනි පදවල බලන්න පුළුවන්. Before David went to fight against Goliath, ඒ දාවිදුතුමා ගොලියුත් කියන ඒ යෝධයා සමග ෆයිට් කරන්න යන්න පෙර ඉදිරියට යන්න පෙර King Saul offered him an armor. ඒ සාවුල් කියන රජතුමා සාවුල් කියන රජතුමා ඔහුට යුද්ධ කට්ටලයක් ඔහුට පැලඳුවා. And he told him, put it on as you fight. ඊට පස්සේ කියනවා ඒ රජතුමා සාවුල් රජතුමා කියනවා මේ හමුදා නිල ඇඳුම පළඳ ගන්න ඊට පස්සේ ගිහිල්ලා සටන් කරන්න කියනවා. But David said, no, I have never put an armor before.
and this armor is too big for me. ඊට පස්සේ දාවිත්තුමා කියනවා මේ වගේ දෙයක් මම කවදාකවත් පැලඳගෙන නැහැ මේ ආකාරයට යුද්ධයට යන ඒක නිසා මට මේ දේවල් අවශ්‍ය නැහැ කියනවා. Now, when David, with the help of God, killed Goliath, the giant, නමුත් දාවිත්තුමා දෙවියන්වහන්සේගේ කරුණාව උපකාරය කරුණු කොටගෙන මේ යෝධයාව ගොලියුත්ව මැරුවා. do you know what he did? ඔබ දන්නවද ඔහු මොනවද කරේ කියලා? He took the armor of Goliath, that was very big, armor. ඒ ගොලියුත් කියන යෝධයාගේ සෙට් Armor. Not the uniform, the armor. ඒ යුද්ධ සෙට් කියන එක ඉදිරියේ තියෙන එක ඉදිරියට ගත්තා ඔහුගේ. And he put it in his tent next to his bed. ඔහු මොනවද කරේ? ඔහු ඒක ගිහිල්ලා ඔහුගේ ඔහු නිදන ටෙන්ට් එකට අරගෙන ගිහිල්ලා කුඩාරමට අරන් ගිහිල්ලා ඔහු නිදන ස්ථානයේ ඒක ඔහු ළඟින් තබා ගත්තා. Why did she put it there? ඇයි ඔහු ඒක ඔහුගේ කුඩාරමෙන් තබා ගත්තේ? It was too big for him ඒක ඉතා විශාලව තිබ්බා ඔහුගේ ඔහුට ඒක පළඳින්න බැරුව විශාලව තිබ්බා. to use it. ඒක පාවිච්චි කරන්න බෑ ඒක ලොකු නිසා ඔහුට. But he put it as a reminder, as a memorial, that there is no obstacle, there is no enemy that can stand before our God. ඒ දේ ඔහු එතනින් තබලා තිබේ ඔහුගේ මතකයට ගේන්න මක් නිසාද ඔහුගේ දෙවියන් වහන්සේට විරුද්ධව කිසිම බලයකට සිටින්න බෑ කියලා ඔහුගේ ජීවිතේ මතක් වෙන පිණිස ඔහුගේ කුඩාරමෙන් ඒක තබලා තිබ්බා. You see, David wanted to remember, to remind himself of what God has done. මක් නිසාද දාවිද් ඒ ස්ථානයේ තබලා තිබේ ඔහු විසින්ම ඔහුට සිහිවීමක් මිනිස දෙවියන් වහන්සේ ඔහුගේ ජීවිතේ කරපු දේ මතකයෙන්ම තබා ගන්න. I mean, if you visit my office in the house, you will see many things and photographs. ඔබ දේවගත්තුමාගේ ඔෆිස් එකට ගියොත් ඔබට බලන්න පුළුවන් විවිධාකාර ෆොටෝ වර්ග විවිධාකාර දේවල් ඔහුගේ ඔෆිස් එකේ තිබෙනවා. That remind me what great things God has done in my life or in a trip or in a ministry time. ඒ වගේම ඔහුගේ ජීවිතයේ ඔහු විවිධාකාර ගමන් ගිය ස්ථානවල ඔහුගේ ජීවිතය ඔහු සේවය කර කාලයේ දෙවියන් වහන්සේ ඔහුගේ ජීවිතය කර බලවත් ක්‍රියා මතක් කරන්න ඔහුගේ ඔෆිස් එකේ ඔහු තබලා තිබෙන ඒ දේවල්. Yes, photographs or videos of when the Holy Spirit is moving with power is a reminder for us. සමහරවිට වීඩියෝ වෙන්න පුළුවන් ෆොටෝ වෙන්න පුළුවන් ඒ දේවල් ඔහු තබලා තිබෙනවා මක් නිසාද දෙවියන් වහන්සේගේ බලවත් සුද්ධාත්ම අභිමුඛයේ ඔහුගේ ජීවිතය ඔහු අත්දැක්ක විට. I mean, sometimes in a photograph I see the joy or the faces of people crying and worshiping the Lord after a miracle, after a powerful move of God, and it reminds me, and I say, praise the Lord, thank you, Lord. සමහර ස්ථානවල දෙවියන් වහන්සේගේ බලවත් අභිමුඛය ඉදිරියේ මිනිස්සු සිනාසෙනවා අඬනවා සන්තෝෂ වෙනවා ඒ දේවල් දකින්න විට ඔහු දෙවියන් වහන්සේට ප්‍රශංසා කරනවා ඒ වගේම ඔහුගේ මනසට ඔහුගේ මතකයට කියනවා දෙවියන් වහන්සේ කරපු දේවල්. Amen. So I challenge you today, think and remind yourself of what God has done in your life. ඒක නිසා අද දේවගත්තුමා අපට ධෛර්යය දෙනවා මතක් කරනවා අපට මතක තබා ගන්න මතක් කරගන්න දෙවියන් වහන්සේ ඔබේ ජීවිතය අද දක්වා කරපු දේවල් සිහි කරන්න ඒ දේවල් ඔබේ ජීවිතේ. And let these memories bring you closer to God. ඒ මතකය ඒ සිහිවීම ඔබ දෙවියන් වහන්සේගේ අභිමුඛයට අරගෙන යන්න දෙවියන් වහන්සේ ළඟට උන්වහන්සේ කරපු දේවල්. And remember his faithfulness. මතක තබා ගන්න උන්වහන්සේ ඔබේ ජීවිතේ විශ්වාසවන්තව කරපු ක්‍රියාවල්. And also learn, it's so good to take notes. ඒ වගේ මේක ඒක ඉතා වැදගත් වෙන්නේ නැහැ ඔබ ඔබේ ජීවිතේ කරපු දේවල් අරගෙන සටහන් කරගන්න යම් කිසි ස්ථානයක. To write down, to give testimony of what God has done in your life. ඔබ ඒවා සටහන් කරගෙන අනිත් අයට ප්‍රකාශ කරන්න දෙවියන් වහන්සේ ඔබේ ජීවිතයේ කරපු බලවත් ක්‍රියාවල්. Do you know that I have notes of the last 25 years of what God is doing in this church? ඔබ දන්නවද දේවගත්තුමා මේ අවුරුදු 25 තුලදී කරපු දෙවියන් වහන්සේ ඔහුගේ ජීවිතය තුල සබාවේ කරපු දේවල් හැම දෙයක්ම ඔහු සටහන් කරගෙන තිබෙනවා. And it's great encouragement to see what God has done 5 or 10 years ago, and I'm ready to see greater things now. ඒක නිසා ඔහු ඒ දේවල් සඳහන් කරගෙන තිබෙනවා අවුරුදු 5කට 10කට ඉස්සෙල්ලා කරපු දේවල් ඒ දේවල් කරුණු කොටගෙන ඒ දේවල් සිහි කරන විට ඔහු තවත් දේවල් දෙවියන් වහන්සේ කරන්න යනවා කියලා බලාපොරොත්තු වෙමින් සිටිනවා. The reminder is going to help you if today you are passing from difficult time. ඒ දේවල් සිහි වෙන විට අද දවසේ පසු කරන අමාරු දේවල් පසු කරන්න දෙවියන් වහන්සේ උපකාරය අපට ලබා දෙනවා. And it will remind you, yes, at that time I was in a difficult time, but God was working
and I had victory. ඔබට මතකයට සිහිවීමකට ගෙනෙනවා. ඔව් මම අවුරුදු ගානකට පෙර මම හිටිය අමාරු තත්ත්වේ. නමුත් දෙවියන් වහන්සේ මට උපකාර කරා. දෙවියන් වහන්සේ ඒ දේ මාව ගැලෙවුවා කියලා ඔබට සිහිවේ කරන්න යනවා. So although I don't see it, God is working today in my situation. ඒ දේවල් මට ඒ දේවල් මතක් කරන විට අද දවසෙත් මම පසු කරන මේ දේවල් වලින් දෙවියන් වහන්සේ මාව නිදහස් කළ අරින්න යනවා කියලා ඇදහිල්ල පැමිණෙන්න යනවා. God did it before, He will do it again. දෙවියන් වහන්සේ ඒ දේවල් කරා, ඒ හාස්කම් කරා පෙරත් දැනුත් ඒ විදිහට මේ හාස්කම් ස්වාමීන් වහන්සේ කරනවා. Remember, God did it before, He will do it again. දෙවියන් වහන්සේ පෙරත් ඒ දේවල් අපේ ජීවිතවල කරා, නැවතත් අපේ ජීවිතවල ඒ ආකාරයෙන්ම සිද්ධ කරනවා. Amen. Amen. Glory to God. දෙවියන් වහන්සේට මහිමය වේවා. Okay, then God says something else. These memorials will be a reminder to your children. ඒක නිසා මේ මතක තබා ගැනීම සිහිවීම අපේ දරුවන්ටත් සිහි කරන්න යනවා. ඒක වැදගත් වෙනවා අපේ දරුවන්ට. How many of you are parents? ඔබ කී දෙනෙක් දෙමාපියන්ව සිටිනවද? Just raise your hands. How many of you are parents? ඔබ මව්වරු හැටියට පියවරු හැටියට කී දෙනෙක් ඉන්නවද? මව්වරු. Great. You know you have a responsibility. ඒක ඉතා වැදගත්. ඔබ දන්නවද ඔබට ඉතා වැදගත් වගකීමක් තිබෙනවා. You have a responsibility to communicate the word of God to your children. ඔබට ඉතා වැදගත් දෙයක් තිබෙනවා. ඔබ දෙවියන් වහන්සේගේ වචනය දරුවන්ට ප්‍රකාශ කරන එක. You have a responsibility to communicate the works, the actions of God to your children. ඒ වගේම ඔබට වගකීමක් තිබෙනවා දෙවියන් වහන්සේගේ ක්‍රියාවලිය කොයි ආකාරයෙන්ද කෙරෙන්නේ කියලා දරුවන්ට පෙන්වන එක. ඒ දේවල් දරුවන්ට කියලා දෙන එක. And they have to do the same to their children. ඒ දරුවොත් ඒ ආකාරයෙන්ම කරන්න ඒ දරුවන්ටත් වගකීමක් තිබෙනවා. Let us read again verses 6 and 7. අපි බලමු 6 සහ 7. Joshua 4, 6 and 7. අපි යෝසුවා 4 6 වෙනි පදේ සහ 7 වෙනි පදේ කියවන්න යනවා. To serve as a sign among you in the future when your children ask you, what do these stones mean? මෙසේ කරන්නේ ඒවා නුඹලා අතරේ සිහිවීම ලකුණක් වන පිණිස මේ කල් තිබෙන්නේ කුමකටද යයි නුඹලාගේ දරුවා මතු කාලේ අසන විට. Verse 7, tell them that the flow of the Jordan was cut off before the ark of the covenant of the Lord. When it crossed the Jordan, the waters of the Jordan were cut off. These stones are to be a memorial to the people of Israel forever. නුඹලා ඔහුට කතා කර ස්වාමීන් වහන්සේගේ කිව්සුම් පෙට්ටිය ඉදිරියේ ජෝර්දානයේ ජලය බෙදී ගිය නිසා පෙට්ටිය ජෝර්දානයේ මෙතරට එන විට ජෝර්දාන් ජලය බෙදී ගියේය. මේ කාලද ඊශ්‍රායල් පුත්‍රයන්ට සදාකාල සිහිවීමක් පිණිස වන්නේ යයි කියපල්ලායයි කීවේය. Amen. Amen. And later, we are not going to read now, read verses 21, 22 and 23. God says the same thing. අපි මේ දේ කියවන්න යන්නේ නැහැ. අපිට බලන්න පුළුවන් 21 22 23 වෙනි පදයේ දෙවෙනස ඒ දේම උන්ට පවසලා තිබෙනවා. God says one reason, one purpose of a memorial is to make people ask questions. දෙවියන්වහන්සේ කියනවා මේ සිහිවීමේ ලකුණක් හැටියට මේ දේවල් මම කරන්න කියන්නේ මේ මිනිස්සු ප්‍රශ්න අහන විට ඒ දේවල් තුලින් ඒවා ප්‍රකාශ කරන්න පුළුවන් කියලා. And God says let the new generation, the children ask questions. දෙවියන්වහන්සේ කියනවා අලුත් පරම්පරාව ප්‍රශ්න අහන විට පවසන්න කියලා. Why do we have the stones here? ඒ දරුවෝ අතන්නවා ඇයි මේ ගල් මේ ස්ථානයේ තියෙන කියලා දෙමව්පියන්ගේ. The children did not see the water of river Jordan open. ඒ දරුවෝ දැක්කේ නැහැ ජෝර්දානයේ වතුර දෙබෑ වෙනවා දරුවෝ දැක්කේ නැහැ. But the parents who saw, they will say, yes, these stones, they say they are there because the waters open. මේ ගල් මේ ස්ථානයේ තබලා තියෙන ජීවීමක් මිනිස මේ ගල් ලකුණක් හැටියට තිබෙනවා මක් නිසාද මේ ජලය දෙබෑ වුණා ඒ ජලය දෙබෑ වුණා කියලා. God wants the new generations to know of what He has done. දෙවියන් වහන්සේට අවශ්‍යයි අලුත් පරම්පරාව දෙවියන් වහන්සේ ඒ දෙමව්පියන්ගේ ජීවිතවල කරපු බලවත් ක්‍රියා සිහි වෙනවා දකින්න. So all of us parents, we have a responsibility. ඒක නිසා දෙමව්පියන්ව සිටින අපිට වගකීමක් තිබෙනවා ඒ දරුවන් කෙරෙහි. Do you know that God wanted the children of the people that were 40 years in the desert දෙවියන් වහන්සේට අවශ්‍යයි අවුරුදු 40ක් කාන්තාරයේ සිටිය ඒ දරුවන්ට ප්‍රකාශ කරන්න to remember that He sent manna every day for 40 years. ඒ දරුවන්ට සිහිවීමක් කරන්න අවුරුදු 40ක් ඒ මන්නා ස්වර්ගයෙන් වැස්සා කියලා ඒ ඊශ්‍රායල් සෙනගට.
Let's go quickly to Exodus 16:32. අපි බලමු නික්මයාම 16 වෙනි පරිච්ඡේදයේ 32 වෙනි පදයට. Exodus 16:32. Moses said, "This is what the Lord has commanded. Take an omer of manna and keep it for the generations to come, so they can see the bread I gave you to eat in the desert when I brought you out of Egypt." මෝසෙස් කියනුවේ ස්වාමීන් වහන්සේ අනකල දේ මේ මා විසින් මිසර දේශයෙන් නුඹලා ගෙනා කල්හි වනාන්තරයේදී නුඹලා පෝෂණය කළ ආහාර නුඹලාගේ පරම්පරාවල් වල අය දකින්න පිණිස ඔවුන් නිසා උමේරයක් පුරවා තබා ගනින්නලායි කීවේය. I mean, God wanted the children to remember about the manna. මක් නිසාද දෙවියන් වහන්සේට අවශ්‍යයි සිහිවීමක් කරන්න මතක් කරන්න ඒ දරුවන්ට ඒ මන්නා කෙරේ. So we have a responsibility to share with our children. ඒක නිසා අපිට වගකීමක් තිබෙනවා අපේ දරුවන් කෙරේ ඒ දේවල් ප්‍රකාශ කරන්න දෙවියන් වහන්සේගේ බලවත් ක්‍රියා ප්‍රකාශ කරන්න. What God has done in our lives. මොනවාද දෙවියන් වහන්සේ අපේ ජීවිතවල කරේ? Amen. Amen. Are you still with me? Okay. There is another reason that God wanted them to have a memorial. That is a reason for us as well. තවත් කාරණයක් තිබෙනවා දෙවියන් වහන්සේට ඇයි අවශ්‍ය මේ සිහිවීම තබා ගන්න සිහිවීමක් මිනිස මතකේ තබා ගන්න. Let's go to Joshua 4:24. අපි බලමු යෝසුවා 4 වෙනි පරිච්ඡේදයේ 24 වෙනි පදයට. Joshua 4:24. He did this so that all the peoples of the earth might know that the hand of the Lord is powerful, and so that you might always fear the Lord your God. නුඹලාගේ දෙවියන් ස්වාමීන් වහන්සේ අප රතු මුහුදෙන් මෙතර වෙනතුරු ඒ ජලය අපේ ඉදිරියෙන් හිඳවා දැමුවාක් මේ නුඹලා මෙතර වෙනතුරු නුඹලාගේ දෙවියන් ස්වාමීන් වහන්සේ ජෝර්දානයේ ජලය නුඹලා ඉදිරියෙන් හිඳවා දැමුසේක කියා පල්ලායයි කීවේය. ආමේන්. Amen. God wanted the people that did not believe in him to know about him. දෙවියන් වහන්සේට අවශ්‍යයි උන්වහන්සේ විශ්වාස නොකරන අයට මේ දේවල් කියන්න උන්වහන්සේ විශ්වාස කරන පිණිස. To know who the true God is. කවුද මේ සත්‍ය වූ දෙවියන් වහන්සේ කියලා මනුස්සයන්ට ප්‍රකාශ කරන්න උන්වහන්සේට අවශ්‍යයි. So a memorial shows to the people in the world that there is one true God and he does miracles today. ඒක නිසා මේ සිහිවීම මතක සටහන් කර ගැනීම අපි ලෝකයට පෙන්වන්න යනවා ඒ සත්‍ය වූ දෙවි කෙනෙක් ඉන්නවා කියලා. So they will know him and they will believe in him. ඒ දේවල් කරන විට ඒ දේවල් අසන විට ඔවුන් දෙවියන් වහන්සේ විශ්වාස කරන්න යනවා ඒ වගේම අදහ ගන්න යනවා. That is so important. You and I must give testimonies. ඒක නිසා ඉතා වැදගත් වෙනවා ඔබේ මගේ ජීවිතේ කරපු දේවල් අනිත් අය එක්ක බෙදා ගන්න එක. The testimony is a memorial to the people outside. ඔබේ මගේ ජීවිතේ අපි බෙදා ගන්න සාක්ෂිය පිටේ ඉන්න අයට සිහිවීමක් වෙන්න යනවා. Amen. 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 So memorials is a reminder for us personally. ඒ සිහිවීම අපේ ජීවිතේ අපි විසින් සඳහන් කරගත යුතු දේවල් අපේ පෞද්ගලික ජීවිතේ. It's a reminder to our children. ඒ වගේම අපේ දරුවන්ට මතක තබා ගැනීමක් හැටියට. And it's a reminder to the people in the world around us. ඒ වගේම ඒක ලෝකයේ සිටින මිනිසයන්ට සිහිවීමක් පිණිස තිබෙනවා. But there is another reason. ඒ වගේම තවත් කාරණයක් තිබෙනවා. Let us read verses 8 and 9. අපි යෝසුවා 4 8 වෙනි පදයේ සහ 9 වෙනි පදයේ කියවමු. Joshua 4:8 and 9. 8. So the Israelites did as Joshua commanded them. They took 12 stones from the middle of the Jordan, according to the number of the tribes of the Israelites, as the Lord had told Joshua. And they carried them over with them to their camp, where they put them down. ඊශ්‍රායල් පුත්‍රයෝ යෝසුවා අනකල ප්‍රකාරයට කරමින් ස්වාමීන් වහන්සේ යෝසුවාට කී ලෙස ඊශ්‍රායල් පුත්‍රයන්ගේ ගෝත්‍රවල ගණනය හැටියට ජෝර්දාන මැදින් ගල් 12ක් රැගෙන ඒවා තමුන් සමග මෙතරට ගෙනවිත් ඔවුන් නැවතුණු ස්ථානයේ තැබුවෝය. ආමේන්. And let's go to verse 9. I don't know how your translation is, but let us understand it together. Joshua set up the 12 stones that had been in the middle of the Jordan at the spot where the priest who carried the Ark of the Covenant had stood. And they are there to this day. ජෝර්දාන් මැද ගිවිසුම් පෙට්ටිය ගෙන ගිය පූජකයන්ගේ පාද තිබුණු තැනද යෝසුවා ගල් 12ක් තැබුවේය. ඒවා අද දක්වා එහි තිබේ. Okay, let us understand it. Joshua said to the 12 men, go into the middle of the river, take the stones and bring them back to
the side of the promised land. යෝසුවා පවසනවා ඒ මනුස්සයාට ඒ ගෝත්‍ර 12ට ගිහිල්ලා ඒ පූජකයන්ගේ පාද තිබිච්ච ඒ ගඟ මැද්දට ගිහිල්ලා එතනින් ගල් 12ක් අරගෙන දෙවියන් වහන්සේගේ පොරොන්දුණු දේශයට අරගෙන ඇවිල්ලා තබන්න කියනවා පිටතින්. But at the same time, Joshua himself, he went also there. ඒ වගේම යෝසුවා ඔහුත් ගියා ඒ ස්ථානෙට. And in the middle of the river where the priests were standing, ඒ මැද ගඟ මැද ඒ පූජකයෝ සිටගෙන ඉන්න ස්ථානයේ he made another pile of stones. ඒ ස්ථානයේ ඔහු එතන සිහිවීමක් පිණිස ගල් වලින් ගොඩ නැගුවා. And that was his personal reminder. ඒ දේ ඔහු කරේ ඔහුගේ පෞද්ගලික ජීවිතයේ ඔහුට මතක් වෙන සිහිවීමක් පිණිස ඔහු ස්ථානයේ ගිහිල්ලා එතන ගල් වලින් ගොඩ නැගුවා. That was his personal act. ඒ ඔහුගේ ජීවිතේ පෞද්ගලික ජීවිතේ ක්‍රියා කරා ඒ ආකාරයට. Because now he saw that the Lord was with him. මාක්නිසාද ඔහු දැනගත්තා දෙවියන් වහන්සේ ඔහු සමග සිටමින් ක්‍රියා කරනවා කියලා. When God told them before crossing the Jordan that he was going to part to open the waters, ඔහු ජෝර්දානේ මෙතර වෙද්දි පිට වෙන්න පෙර දෙවියන් වහන්සේ ඔවුන්ට පොරොන්දුනා මේ ගංගාවේ ජලය බෙදලා මැදින් ඔවුන් අරගෙන යනවා කියලා. Let us see what God said to Joshua. Let's go back chapter 3 and verse 7. අපි බලමු ආපහු ගිහිල්ලා යෝසුවා 3 වෙනි පරිච්ඡේදයේ 7 වෙනි පදේ මොකද්ද කියන්නේ කියලා. Joshua 3:7. And the Lord said to Joshua, today I will begin to exalt you in the eyes of all Israel, so they may know that I am with you as I was with Moses. ස්වාමීන් වහන්සේ යෝසුවාට කතා කොට මා මෝසෙස් සමග සිටියාක් මෙන් නුඹ සමග සිටින බව සියලු ඊශ්‍රායල් වලු දැනගන්නා පිණිස ඔවුන්ගේ ඇස් හමුවේ නුඹ උසස් කරන්නට අද දවසේ පටන් ගත්තෙමි. I mean, for Joshua, that was the first time he experienced the power of God like Moses experienced at the Red Sea. මේ දවසේ යෝසුවා ඔහුගේ ජීවිතේ ඔහුම විසින්ම අත්දැක්කා ඒ දෙවියන් වහන්සේ කරපු බලවත් ක්‍රියා හරියට මෝසෙස් සමග සිට දෙවියන් වහන්සේ ක්‍රියා කරාසේ ඒ යෝසුවා සමග සිට දෙවියන් වහන්සේ ක්‍රියා කරපු ආකාරය. So Joshua wanted to have a personal memorial, so he went into the middle of the river and put a pile of stones. ඒක නිසා යෝසුවාට අවශ්‍ය වුණා ඔහුගේ පෞද්ගලික ජීවිතයේ සිහිවීමක් පිණිස ඔහු තනියම ගිහිල්ලා ඒ ගඟ මැද්දට ඔහු ගිහිල්ලා එතන ගල් වලින් ගොඩ නැගුවා ගොඩක්. And for him this was a sign of more commitment, because he said, God told me he's going to be with me. ඒක හරියට කීකරු වීමක් වගේ ඔහු ඒකට කැපවීමක් වගේ ඔහු ඉඳලා පැවසුවා ඔහුගේ සිතින් සිතාගත්තා මේක දෙවියන් වහන්සේ කරා. ඒක නිසා ඒ දේ කරනවා ඔහුට මතක් වීමක් සිහිවීමක් ඇටියට ඔහු ඒ දේ කරා. So these memorials, reminders, help us to commit ourselves again to God. ඒක නිසා මේ සිහිවි මතක තබා ගැනීම අපේ ජීවිතේ වැදගත් වෙනවා. නැවත නැවත දෙවියන් වහන්සේට අපි කැප වෙනවා උන්වහන්සේ කෙරේ විශ්වාසයෙන් රඳා සිටිනවා කියලා. Amen. Amen. I have one more thing to say. Are you tired? තව එක දෙයක් කියන්න තිබෙනවා දෙවියන් වහන්සේට මහන්සිද? Let us go to verses 19 and 20. අපි බලමු යෝසුවා 4 වෙනි පරිච්ඡේදයේ Joshua 4:19 and 20. On the 10th day of the first month, the people went up from the Jordan and camped at Gilgal on the eastern border of Jericho. මෙසේ සෙනඟ පළමුවැනි මාස 10 වෙනිදා ජෝර්දානයේ නැගී ආ යෙරිකෝවට නැගෙනහිර දිශාවෙන් ගිල්ගාල්හි කඳවුරු බැඳගත්ෝය. 20. And Joshua set up at Gilgal the 12 stones they had taken out of the Jordan. ඔවුන් ජෝර්දානෙන් ගත්තා වූ ඒ ගල් 12 යෝසුවා ගිල්ගාල්හි සිටුවා. So the memorial of the stones was there to remind them that God is faithful. ඒ ගල් 12 ඒ ස්ථානයේ තබුවා උන්ට සිහිවීමක් පිණිස ඒ ගල් 12 ප්‍රකාශ කරනවා දෙවියන් වහන්සේ විශ්වාසවන්තව සිටිනවා කියලා. And to remind them that God said, I'm going to take you to the other side, and they let themselves in the hands of God, and God did it. දෙවියන් වහන්සේ ඒ ගල් වලින් ප්‍රකාශ කරනවා ඒක සිහිවීමක් පිණිස එහා පැත්තට දෙනුත් අරගෙන යනවා දෙවියන් වහන්සේ උන්ට කර දෙයි මතක තබා ගන්න කියලා. So Gilgal is at the eastern side of Jericho, it says. ඒ ගිල්ගාල් කියන එක verse 19. Gilgal is at the eastern side of Jericho.
යෙරිකෝවට නැගෙනහිර දිසාවෙන් ගිල්ගා කියන කඳවුරු ගඳගත් ඔවුන් ගිහිල්ලා But there is another important thing. It puts a day here. ඒකට වැදගත් දෙයක් වෙන්නවා මක් නිසාද ඒ දවස ලකුණු කර තිබෙනවා දිනයක් හැටියට. It says on the 10th day of the first month. එතන පවසනවා පළමුවෙනි මාස 10 වෙනි වෙනිදා කියලා. This day is exactly 40 years from the day that they left Egypt. ඒ දවස හරියට මේ දවස වෙන්න යනවා ඔවුන් ඊජිප්තු දේශේ වහල් භාවයෙන් නිදහස් වෙලා ආපු දවස 40 අවුරුද්දක් වෙන්න යනවා. You can see this in Exodus 12:2. ඔබට දකින්න පුළුවන් මේ දේ ඔබට නික්මයාම 12:2 බලන්න පුළුවන් ඔබට. And for them the memorial was like telling them 40 years of wandering in the desert is finished. ඒ ගල් 12න් ඔවුන් සීවීමක් හැටියට ඒ ගල් 12න් උන්ට ප්‍රකාශ කරනවා මේ අවුරුදු 40ක් තිස්සේ බාර වේදනාව ඔවුන්ගෙන් නිදහස් වුණා කියලා ඒ ගල් දෙස බලන විට ඔවුන්ට සිහිවීමක් ඇති වෙන්න යනවා. Now you are new people going into a new land, having a new power. Move on. දැන් ඔබ අලුත් සෙනගක්ව සිටිනවා අලුත් බලය ඔබ තුල තිබෙනවා ඒ බලය කපු කොටගෙන ඉදිරියට ගමන් කරන්න කියනවා. I mean, so it's important. The memorial, the reminder is there when we change direction or when something new happens in our lives. ඉතින් වැදගත් වෙන්නේ නම් මේ සිහිවීම ලකුණු අපේ ජීවිතයේ අලුත් දේවල් වලට අපි ගමන් කරන විට අලුත් දේවල් කරන්න යන විට ඒ දේවල් මතක තබා ගැනීම ඉතා වැදගත් වෙන්න යනවා. When God spoke to you, you were going this way and then you started going that way. ඒ දෙවියන් වහන්සේ ඔබට කතා කරන විට ඔබ වෙන මාර්ගයක යනවා ඒ හඬ ඇසෙන විට ඔබ අනිත් මාර්ගයට හැරෙන්න යනවා. I mean, I remember myself about 25 years ago. I was serving the people of Cyprus. ඒ අවුරුදු 25කට පෙර දේවගැතුමාගේ ජීවිතයේ ඔහු මේ සයිප්‍රස් ජාතින්ට සේවය කරමින් සිටියා. And God told me go to serve the Sri Lankans. ඊට පස්සේ දෙවියන් වහන්සේ උට ප්‍රකාශ කරා ගිහිල්ලා ශ්‍රී ලාංකිකයින්ට සේවය කරන්න කියලා. And later he told me the Nepalis and the Indians. ඊට පස්සේ දේවගැතුමාට දෙවියන් වහන්සේ ප්‍රකාශ කරා නේපාල් සෙනගට ඒ වගේම ඉන්දියන් සෙනගට සේවය කරන්න කියලා. This change is a reminder that I let myself in the hands of God. And I thank God for what He has done. ඒ දේවල් තුලින් දේවගැතුමාට සිහිවීමක් දෙවියන් වහන්සේ ප්‍රකාශ කරන්න යනවා දෙවියන් වහන්සේගේ හස්තයට යටත් වෙන විට දෙවියන් වහන්සේ හරි මාර්ගයේ අරගෙන යන්න යනවා වගේම ධෛර්යය දෙන්න යනවා. Amen. Glory to God. දෙවියන් වහන්සේට මහිමය වේවා. Okay. Speaking about memorials. අපි දැන් කතා කරනවා සිහිවීම පිළිබඳව අපි කතා කරනවා. I want to say there is one memorial that is the most important of all memorials. ඒක නිසා දේවගැතුමා තව එක සිහිවීමක් අපිට ප්‍රකාශ කරන්න යනවා මතක තබා ගැනීමක් සියලු මතකයට සියලු දේවල් වලට වඩා ඉතා වැදගත් වෙන මතකයක් වෙන්න යනවා සිහිවීමක් වෙන්න යනවා. And this is called the Holy Communion. ඒක ඇවිල්ලා සුද්ධ සහභාගීත්වයට අතගසන එක වෙන්න යනවා. Why do we do it? ඇයි අපි මේ දේ කරන්නේ? Jesus said, do this in remembrance of me. මක් නිසාද ජේසුස් වහන්සේ කියනවා මේ දේ කරන්න මාව සිහිවීම පිණිස මේ දේ කරන්න කියනවා. You see, God uses this in order to remember what Jesus has done for us, who is Jesus. ඒක නිසා දෙවියන් වහන්සේ ජේසුස් වහන්සේ මේ දේ කරන්න කියනවා උන්වහන්සේ කවුද කියලා පෙන්වන්න ඒ වගේම ඒ දේ මතකයේ තබා ගන්න ඒ සුද්ධ සහභාගීත්වයට අතගසන්න කියනවා. That is why we must be very careful not to do it mechanically, to do it out of tradition, out of habit. ඒක නිසා ඒ දේ අපි කරන්නේ නැහැ අපි පුරුද්දක් හැටියට ඒ ඉගෙන ගැනීම විවිධාකාර දේවල් ලෝකයේ දේවල් හැටියට නෙමෙයි අපි මේ දේ කරන්න යන්නේ. We must do it knowing why we do it. අපි මේ දේ කරන්නේ සිහිවීමක් පිණිස ඇයි අපි මේ දේ කරන්නේ කියලා. In remembrance of Jesus. ඒ දේ අපි කරන්නේ යන්නේ ජේසුස් වහන්සේව මතක තබා ගැනීමක් ඒ වගේම සිහිවීම පිණිස. Amen. Amen. God knows that we forget. දෙවියන් වහන්සේ දන්නවා අපට අමතක වෙනවා කියලා. And He wants us to put reminders in our lives. දෙවියන් වහන්සේට අවශ්‍යයි මේ දේවල් අපේ සිහියට ගන්නත් මතකයේ තබා ගන්නත්. To remember what He does. උන්වහන්සේ කරපු දේවල් අපේ මතකයේ තබා ගන්න. If we want to move in victory, it's important to keep notes, to keep dates, to keep photographs of what God has done
in our lives. ඒක නිසා අපිට ජාග්‍රහණී ජීවිතයක් ඉදිරියට ගමන් කරන්න ඕන නම් ඉතා වැදගත් වෙන්න වෙනවා. උන්වහන්සේ කරපු දේවල් ෆොටෝ වෙන්න පුළුවන්, වීඩියෝස් වෙන්න පුළුවන්, විවිධාකාර දේවල් අපේ මතකේ ඒ වගේම සටහන් කරගෙන තබා ගැනීම ඉතා වැදගත් වෙන්න යනවා. We must learn to give testimony of what God has done in our lives. ඒ වගේම වැදගත් වෙන්න යනවා දෙවියන්ස් අපේ ජීවිතවල කරපු දේවල් අපි අනිත් අයට ප්‍රකාශ කරන එක. These are reminders. ඒ දේවල් අපි ප්‍රකාශ කරන විට අපේ මතකයේ දේවල් තිබෙන්න යනවා. Many times we are pressed from all sides by Satan and difficulties. ගොඩාක් වෙලාවට අපි යක්ෂයා තුලින් විවිධාකාර ප්‍රශ්න වලින් අපි පීඩණයට අසු වී හිර වී තිබෙනවා. But something powerful happens when we remember what God has done in our lives before. නමුත් ඒ හිර වෙලා ඉන්න අමාරු ස්ථානවලදී අපි දෙවියන් වහන්සේ කරපු දේවල් සිහි කරන විට ඊට බලවත් වෙන්න යනවා අප තුල බලය පැමිණෙන්න යනවා අප තුලට. And we get the courage අපි ඒ තුලින් අපිට ධෛර්යය ලැබෙන්න යනවා. because we know God is with us. මක් නිසාද අපි ඒව තුලින් දැනගන්න යනවා දෙවියන් වහන්සේ අප සමග සිටිනවා කියලා. And we can move to victory. ඊට පස්සේ අපිට පුළුවන් ජාග්‍රහණයෙන් ඉදිරියට ගමන් කරන්න. Amen. 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 Let us pray. Let us pray. God is faithful. දෙවියන් වහන්සේ විශ්වාසවන්තයි. God can do great things in the future. And when we remember what He has done in the past, we will be encouraged. ඒක නිසා දෙවියන් වහන්සේ අපේ ජීවිතවල කරපු දේවල් අපි මතක් කරන විට සිහි කරන විට දෙවියන් වහන්සේ තුල අපේ අනාගතයේ බලවත් දේවල් අපි අත්දකින්න යනවා. Lord, we thank you because you have been working great and mighty things in our lives. ස්වාමී දෙවියන් වහන්සේ අපි ඔබට ස්තුතිවන්ත වෙනවා. මක් නිසාද ඔබ අපේ ජීවිතවල පුදුම වූ බලවත් වූ ජීවිතේ මහත් දේවල් කර තිබෙන නිසා. Lord, thank you for all the things you have done in our lives. ස්වාමීන් වහන්සේ ස්තුති අපේ ජීවිතවල කර තිබෙන සියලු දේවල් ගැන ස්තුතිවන්ත වෙන්න යනවා. Forgive us, Lord, because many times we forget. ස්වාමීන් වහන්සේ අපට සමාව මැනව අපේ ජීවිතවල කරපු දේවල් අපි ගොඩාක් වෙලාවට අමතක කරන නිසා. We forget people that you used to bless us. ස්වාමීන් වහන්සේ අපිට සමාව වෙන්න අපේ ජීවිතවල කරපු මේ මනුස්සයන්ට ආශිර්වාද කරන්න අපිට අමතක වෙනවා. We forget miracles that you have done in our lives. අපිට අමතක වෙනවා අපේ ජීවිතවල ඔබ කරපු මහත් හාස්කම් අපේ ජීවිතවල කරපු අපිට පංගුවක් වෙලාවට අමතක වෙනවා ස්වාමිනී. Forgive us, Lord, and help us to keep reminders. ස්වාමීන් වහන්සේ අපට සමා වෙලා අපිට උපකාර කරමැනව මේ දේවල් අප තුල සිහිවීමක් මතකයේම තබා ගන්න කරුණා කරමැනව. It's so important what you do in our lives. ඒක ඉතා වැදගත් වෙන්න යනවා අපේ ජීවිතවල ඔබ කරපු බලවත් ක්‍රියාවල් ස්වාමීන් වහන්සේ. And Lord, you tell us, I am the same yesterday, today, and forever. ස්වාමීන් වහන්සේ ඔබ ප්‍රකාශ කරනවා ඔබ ඊයේත් අදත් හෙටත් සදාකාලයට මේක ආකාරයයි කියලා ඔබ පවසනවා. When I protected you, God says, some years ago, I can protect you today. දෙවියන් වහන්සේ පවසන අවුරුදු ගානකට පෙර මම ඔබව ආවරණය කර ආරක්ෂා කරා. ඒ වගේම මට දැනුත් පුළුවන් ඔබව ආවරණය කර ආරක්ෂා කරගන්න. Lord, help us to trust you and leave ourselves into your hands. ස්වාමීන් වහන්සේ අපට උපකාර කරන්න අපේ ජීවිතය සම්පූර්ණම ඔබේ හස්තය මතට බැඳෙන්න ස්වාමීන් වහන්සේ යටත් වෙන්න. Yes, we may pass from difficulties today. ඔව් ස්වාමීන් වහන්සේ දවසේ අපි අමාරු තැන් වලින් ගමන් කරනවා ඇති. But Lord, we remember we passed before and you helped us, and now you are going to help us again. ඔව් ස්වාමීනි දැන් අපි මතක් කරනවා අපි ඒ ආකාරයෙන්ම පහුගිය ජීවිත කාලේ අපි ගමන් කරා. ඒ ස්ථාන වලින් ඔබ අපව මිදුවා. දැනුත් ඔබට අපව මුදන්න බලය තිබෙනවා ස්වාමීන් වහන්සේ. Lord, you did it before, you will do it again. ස්වාමීන් වහන්සේ ඔබ ඒ දේවල් පෙර කරා. ඔබ දැනුත් ඒ දේවල් අපේ ජීවිතවල ඔබ කරනවා ස්වාමීනි. So Lord, by reminding ourselves, ඔව් ස්වාමීන් වහන්සේ දැන් අපේ ජීවිතවල අපි මතක් කරමින් සිටිනවා. we want to say thank you for everything you have done. අපි ඔබට ස්තුතිවන්ත වෙනවා අපේ ජීවිතවල කරපු සියලු දේවල් ගැන අපි ඔබට ස්තුතිවන්ත වෙනවා. And we want to say we trust you for what we are passing today. ස්වාමීන් වහන්සේ අපි ඔබට ස්තුතිවන්ත වෙනවා ස්වාමීන් වහන්සේ අද දවසේ පසු කරන දේවල් වලින් ඔබ අපව නිදහස් කරන නිසා. So we let ourselves into your hands, Lord. ඒක නිසා අපි විසින්ම ස්වාමීන් වහන්සේ අපේ සියල්ල ඔබේ හස්තයෙන් අපි මේ මොහොතේ බාර කරනවා. Nothing is impossible for you. ස්වාමීන් වහන්සේ ඔබට කරන්න බෑ කියන මේ ලෝකේ කිසිම දෙයක් නැහැ ස්වාමීන් වහන්සේ. Lord, you say those things that are impossible for men are possible with God. ස්වාමීන් වහන්සේ කියන මිනිස්යන්ට කරන්න බැරි දේවල් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට කරන්න පුළුවන් කියලා ඔබ පොරොන්දු වෙලා තිබෙනවා ස්වාමීන් වහන්සේ. So we come before you and thank you for all the miracles, all the answers of prayers you have done in our lives.
ඒක නිසා අපි දැන් මෙන්න ඔබ ඉදිරියට පැමිණෙනවා. අපි ඔබට ස්තුතිවන්ත වෙනවා. අපේ ජීවිතවල කරපු බලවත් ක්‍රියා, අපේ යාඥාවල් වලට ඔබ පිළිතුරු දීපු නිසා අපි ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා ස්වාමීන් වහන්සේ. දැන් අපිට විශ්වාසය ඇදහිල්ල ඔබට ඔබ මත අපි තබනවා ස්වාමීන් වහන්සේ. අපිට තිබෙනවද දවසේ? ස්වාමීන් වහන්සේ ඔබ අද දවසේ හාස්කම් කරන්නව ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ අද දවසේ අපේ යාඥාවලට ඔබ පිළිතුරු දෙන්නව දෙවියන් වහන්සේ. අපි ඔබට සියලු මහිමය දෙනවා පියාණනි. Just let the Holy Spirit remind you of things that happened in your life and give thanks to the Lord. Of the things He has done. Remember them. ඒක නිසා මේ මොහොතේ ඔබේ ජීවිතය ඔබ ඉදහරින්න ශුද්ධාත්මයන් වහන්සේට පෙන්නන්න ඔබේ ජීවිතය කළ බලවත් ක්‍රියාවල් ඔබේ ජීවිතය කරපු පුදුම ක්‍රියාවල් උන්වහන්සේ කරපු දේවල් මතක් කරන්න ඒ ගැන ස්තුති කරන්න උන්වහන්සේට. Yes, Lord. Remind us and help us to give thanks. ස්තුති අපිට මතක් කරන්න අපි ඔබට ස්තුතිවන්ත වෙනවා අපේ ජීවිතවල කරපු පුදුම ක්‍රියාවල් නිසා. Just look at the Lord. Let Him remind you. ස්වාමීන් වහන්සේ දෙස බලන්න ස්වාමීන් වහන්සේ ඉදහරින්න ඔබට මතක් කරගන්න උන්වහන්සේ කරපු බලවත් ක්‍රියාවල් ඔබේ ජීවිතේ. Things that happened in your life. ඔබේ ජීවිතේ වෙච්ච බලවත් දේවල්. Things that happened in your family. Don't look around you. Just remember what God has done and say, thank you, Lord. ඔබ වටපිට බලන්න ස්තුති කරන්න ස්වාමීන් වහන්සේ ඔබේ ජීවිතේ කරපු බලවත් ක්‍රියා ගැන ස්තුතිවන්ත වෙන්න. ඔබ ස්තුති කරන්න ඔබේ ජීවිතේ කළ බලවත් ක්‍රියාවල් නිසා. ස්තුති ස්වාමී. Be thankful. Thank you. Say thank you to the Lord. ස්තුති කියන්න ස්වාමීන් වහන්සේ ස්තුති ස්වාමිනේ. I say thank you to the Lord. See the future with confidence. ඒ වගේම ඔබේ අනාගතයට ඔබට ඇදහිල්ලක් විශ්වාසයක් තිබෙනවා ඔබගේ ඔබට ඇදහිල්ලක් තිබෙනවා උන්වහන්සේ කර මේ අනාගතයේ උන්වහන්සේ දේවල් කරනවා කියලා. Who can be against me? දෙවියන් වහන්සේ ඔබේ පාර්ශ්වයට සිටිනවා. කවුද ඔබට විරුද්ධව සිටින්න යන්නේ? දෙවියන් වහන්සේ ඔබ සමග සිටිනවා. ඔබට විරුද්ධව සිටින්න යන්නේ කවුද? Take courage. Take power. දෙවියන් වහන්සේ ඔබේ ජීවිතේ කරපු ඒ ක්‍රියාවල් නැවත ඔබේ ජීවිතය තුල උන්වහන්සේ කරනවා. God will do the same miracles and greater
the name of Jesus. Amen. යේසුස් වහන්සේගේ නාමයෙන් ස්තුති වේවා නාමයෙන් ස්තුති වේවා නාමයෙන් මහිම නාමයෙන් ගෞරව Yes, Lord, we give thanks to you and we trust you for the future. ස්වාමීන් වහන්සේ අපි ඔබට ස්තුතිවන්ත වෙන අතර අපි ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙන අපේ අනාගතය ගැන ස්වාමීන් වහන්සේ We pray in the name of Jesus. අපි ආඥා කරන්නේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් Amen. Amen. Amen.